හරි හැමෝම ඉක්මනටම ජොයින් වෙන්නකෝ. රයිට්. දැන් අපි කතා කරගෙන ආවේ මෙන්න මෙතන මේ තියෙන උදාහරණය. දැන් බලන්න ඇය ඊයේ මට කිව්වා. දැන් ඔක මම මෙහෙම පෙන්නන්නම් සටහනකින්. අපි චුට්ටක් ඒකත් බලමු. හරි. දැන් මේ වගේ දෙයක්. ඔන්න. දැන් ඔන්න ඉන්නවා මේ ඉන්නේ ඒ අදාළ කෙනා. ගෑනු ළමයා හිතන්න මගේ යාළුවෙක් කියලා. ඕන මේ ගෑනු ළමයා. ඔන්න මේ තියන්නේ. ඔන්න කොණ්ඩේ තියන්නේ යාගේ ඔන්න. මේ ගෑනු ළමයා මාව හම්බෙලා කියනවා. ඔන්න දැන් මේ ඉන්නේ මම කියලා හිතන්න ඔයා චුට්ටක් පොඩි ළමයෙක්. හරි. එයා මට කිව්වා. ඔන්න කිව්වා. මෙයා මට කිව්වා මට ඉංග්‍රීසි හදාගන්න ඕනේ කියලා. මෙයාට තමයි ඉංග්‍රීසි හදාගන්න ඕනේ. කිව්වේ මට හැබැයි. දැන් ඔන්න මම දැන් හිතන්න මේක වෙලා දැනට අවුරුදු 2ක් විතර කියලා 2 years කියලා හිතන්නකෝ. අන්න මගේ යාළුවෙක් කිව්වා යාළුවෙක් මගෙන් කිව්වා මට මේ ඉංග්‍රීසි ටික හදාගන්න ඕනේ කියලා එහෙම කිව්වා එයා. හරි. ඊට පස්සේ අවුරුදු 2කට පස්සේ මම ඒ කෙනාගේ දැන් හිතන්නකෝ දැන් මේ අවුරුදු 2 ඇතුළත මොන හරි ප්‍රශ්නයක් වෙලා ඉවරලා මෙන්න මෙයා දැන් මාත් එක්ක කතා නැහැ හරි තරහ වෙලා හරි කියලා හිතන්නකෝ. දැන් එයාට මාත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ. හරි. එතකොට අන්න එයාගේ යාළුවෙක් හැබැයි මට හම්බ වෙනවා. දැන් ඔන්න මේ මම ඉන්නවා. ඔන්න දැන් මම ඉන්නවා. ඊට පස්සේ එයාගේ යාළුවෙක් මට හම්බ වෙනවා. එයාගේම යාළුවෙක්. හොඳම යාළුවෙක්. දැන් මෙයා මාත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ. එහෙම හිතන්නකෝ. ඔන්න මෙයා එක්ක මට දැන් සම්බන්ධයක් නැහැ කිසිම. එයා තරහ වෙලා මාත් එක්ක. හේතුවක් දන්නේ නැතුව තරහ වෙලා කියලා හිතන්නකෝ. හරි. එතකොට අන්න දැන් මම කියනවා දැන් මම අඳුරනවා මෙයා එයාගේ යාළුවා කියලා. ඊට පස්සේ අන්න මම කියනවා ඔයාගේ යාළුවා දැන් මාත් එක්ක මාත් එක්ක කතා නැහැනේ. එයා මාත් එක්ක තරහ වෙලා. හරි. ඒත් එයා දවසක ඒ කියන්නේ එයා මීට අවුරුදු 2කට විතර කලින් කිව්වා එයාට ඉංග්‍රීසි හදාගන්න ඕනි කියලා මගේ අතින්. ආන්න ඒ වගේ දෙයක් අපි කියන්නේ. දැන් කාලේ මේ බලන්න. එයාට ඉංග්‍රීසි හදාගන්න ඕන වුණා කියලා. දැන් එයාට ඉංග්‍රීසි හදාගන්න ඕනේ කියලා කිව්වේ මේ කාලෙදින්නේ. දැන් ඒ කිව්ව කාලේ අතීතයට ගිහිල්ලා ඉවරයි මේ. ඒ කාලේ අතීතයි දැන්. දැන් මේ අපි ඉන්නේ වර්තමාන කාලෙදී. මේ ඉන්නේ වර්තමාන කාලේ. එතකොට වර්තමානයට දැන් ඒක අතීත වෙලානේ. අන්න එතකොට අපි ලියන්න වෙන්නේ ඔයාගේ යාළුවා මට කිව්වා ඇයට ඉංග්‍රීසි හදාගන්න ඕන වුණා කියලා. ආන්න එහෙම තමයි අපිට කියන්න වෙන්නේ. ඉන්ඩිරෙක්ට් ස්පීච් වලදී කිව්වම. හරි. එතකොට මෙන්න මෙතන. දැන් ඒක අපි ඉංග්‍රීසියෙන් ලිව්වහම මේ වගේ තමයි ලියන්නේ. She told me ඇය මට කිව්වා yesterday ඊයේ. දැන් ඊයේ කියන්නේ අතීතයිනේ. That she wanted to learn English. ඇය ඊයේ මට කිව්වා ඇයට ඉංග්‍රීසි හදාගන්න අවශ්‍ය වුණා කියලා. කලින් ප්‍රශ්නයක් අහුවා ඒක ඒ කියන්නේ අපි ඩිස්කනෙක්ට් වෙන්න කලින් මෙතනට her එන්නේ නැද්ද කියලා නේද? she wanted කියන තැන she වෙනුවට her දැම්මොත් වැරදිද කියලා අහනවා. ඔව්. මෙතනට එන්නේ she කියන එකම තමයි. ඇයි ඒ? දැන් බලන්න. දැන් මෙතන තියෙන සම්පූර්ණ දැන් මේක බලන්නකෝ. මෙතන තියෙන එක වාක්‍යයක්, මෙතන තියෙන තව වාක්‍යයක්. දැන් අපි දන්නවා සම්බන්ධක පදේ කියන වචනේ අපි ගන්නේ කිසියම් වාක්‍ය දෙකක් හෝ වැඩි ගණනක් එකිනෙකට සම්බන්ධ කර තනි වාක්‍යයක් නිර්මාණය කිරීම සඳහා සම්බන්ධක පද භාවිතා වේ කියලා තමයි සම්බන්ධක පදවල අර්ථකථනය අපි දෙන්නේ. අර්ථ දැකීම දෙන්නේ. එතකොට she told me yesterday කියන්නේ එක වාක්‍යයක්. that කියන්නේ සම්බන්ධක පදේ නම් සම්බන්ධක පදයක් යොදාගන්නේ වාක්‍ය දෙකක් සම්බන්ධ කරන්නනේ. අන්න එතකොට මෙන්න මේකත් සම්පූර්ණ වාක්‍යයක් වෙන්න ඕනේ. ඒක සම්පූර්ණ වාක්‍යයක් වෙනකොට මෙන්න මේ මෙතන උක්ත කර්තෘ කෙනෙක් ඉන්න ඕනේ. මොකද අපි වාක්‍ය ලියන ක්‍රමය අපි කියලා තියෙනවා SVO PT සිස්ටම් එකනේ. මෙතන S ඉන්නවා. එහෙනම් මෙතනත් මේකත් වාක්‍යයක් නම්
මේ වාක්‍ය සම්පූර්ණ වෙන්න මෙතනටත් තියෙන්න ඕනේ සබ්ජෙක්ට් ෆෝම් එක. ඒ කියන්නේ මෙයාගේ ඔරිජිනල් ෆෝම් එක තමයි තියෙන්න ඕනේ. දැන් මේක her කියලා වෙන්නේ. එතකොට එයා ඔබ්ජෙක්ට් ෆෝම් එක වෙලා her wanted කියලා අපි කියන්නේ නැහැනේ. වාක්‍යයක අග තමයි her කියන එක යෙදෙන්නේ ඇයට එහෙම නැත්නම් ඇය were කියන තේරුම තමයි her කියන එකේ තේරුම තියෙන්නේ. එතකොට she කියලා කියන්නේ ඇයනේ. අන්න එතකොට මේකේ තේරුම අපි බැලුවොත් එහෙම she told me ඇය කිව්වා මට ඊයේ මේ that කියන එකේ තේරුම අපි සිංහල එකේ ගන්න අවසානයේ මේ කියලා තියෙන්නේ. මේ කියලා කියන එකට මේ that කියන එක සමානයි කියලා අපිට හිතන්න පුළුවන්. that she ඇයට ඉංග්‍රීසි ඉගෙන ඇයට අවශ්‍ය වුණා මොනා කරන්නද ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා. මේ තියෙන කියලා that කියන එක. ඒ විදිහට තමයි වාක්‍ය නිර්මාණය වෙන්නේ. හරි. දැන් ඊතර බලන්න. දැන් මේ අතීත කාලේදී ඉන්ඩිරෙක්ට් ස්පීච් වල අතීත කාලේදී වෙනස් වෙන ක්‍රමය එහෙම නැත්නම් ඉන්ඩිරෙක්ට් ස්පීච් වලදී අපි දෙයක් කියනකොට ඒක අපි වෙනස් කරගන්න අපිට වැදගත් වෙන වචන ටිකක් මම දාලා තියෙනවා. this that වෙනවා. දැන් මම ඒකට උදාහරණයක් කියන්නම්. ඔන්න හිතන්න ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකක් හදන්න යන්නේ අපි. දැන් ඔන්න අපි කුඹුරු දැන් සාමාන්‍ය කුඹුරු කීපයක් ගොඩ කරලා වගේනේ අපි ඉස්කෝලේ ළඟ තියෙන මේ ටිකක් අර කැලෑවැදුණු ඉඩමක් එලිපෙලි කරලා අපි ග්‍රවුන්ඩ් එකක් හදන්නේ. ඉතින් ඒ ග්‍රවුන්ඩ් එක හදන්න ලෑස්ති වෙනකොට එතන තියෙන ලොකු ගහක්. ඒ ලොකු ගහක් තියෙනවා. ඊට පස්සේ ලොකු සර් ඇවිල්ලා ප්‍රින්සිපල් සර් ඇවිල්ලා කියනවා මේ ලොකු ගහ නැත්නම් මේ ගහ තියෙද්දි අපි ග්‍රවුන්ඩ් එක හදමු කියලා. දැන් මේ ඒ ග්‍රවුන්ඩ් එක මැද තියෙන ගහට අත දික් කරලා තමයි කියන්නේ ප්‍රින්සිපල් සර්. සර් කියනවා අපි මේ ගහ මෙහෙමම තියෙද්දි මේ පිටණිය හදමු මෙතන. එතකොට ළමයින්ට පුළුවන් මේ ස්පෝර්ට් තියෙන කාලෙට එහෙම මේ ගහ යට ඉන්න. අන්න එහෙම කියලා ප්‍රින්සිපල් සර් කියනවා. එතකොට අන්න අපි ඒක ලිව්වොත් එහෙම වාක්‍යයක ප්‍රින්සිපල් සර් කිව්වා අන්න ඩබල් ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ අපි ලියනවා මේ ගස මෙතන තියන්න. අන්න එහෙම කියලා කිව්වා. අපි එහෙම වාක්‍යයක් ගමු. හරි. ඊට පස්සේ දැන් අවුරුදු 10ක් විතර වෙනවා කියලා හිතන්නකෝ ග්‍රවුන්ඩ් එක හදලා. ඒ ග්‍රවුන්ඩ් එක හදලා ඒ කාලේ මම ඒ ඉස්කෝලේ හිටපු ළමයෙක් කියලා හිතන්නකෝ. දැන් මම ඒ ඉස්කෝලේටම ගුරුවරයෙක් විදිහට උගන්වන්න ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ අපේ දැන් හිතන්න මම පාඩමක් කරන්න ඒ ගහ යට ළමයි ටික එක්කගෙන ගියා. ඊට පස්සේ දැන් මට මතකයි ප්‍රින්සිපල් සර් කිව්වා. එදා සර් මේ ගහ කපන්න කිව්වා නම් අද මේ ගහ මෙතන නැහැනේ. අනේ මතකයේ මම ඇවිල්ලා කියනවා ප්‍රින්සිපල් සර් එදා කිව්වා. අන්න එතනදී පොඩි ප්‍රශ්නයක් එනවා හැබැයි. ඒ ගහ තාම තියෙනවනේ. එතකොට එතනදී මට කියන්න වෙන්නේ මේ ගහ කියලාම තමයි. රයිට්? මොකද ඒ ගහ කියලා කියන්න බෑ. මොකද මම ඉන්නේ ඒ ගහ යටනේ දැන්. එතනදී මේ ප්‍රශ්නේ එනවා. මම කිව්ව දේ තේරුණාද දන්නේ නැහැ. දැන් හිතන්න මම වෙන තැනකට ගිහිල්ලා කියලා. ඔන්න වෙන ඉස්කෝලේට ගිහිල්ලා. හරි අපි එහෙම ගමුකෝ. ඔන්න දැන් වෙන ඉස්කෝලේකට ගිහිල්ලා ඉන්නවා මම. ඊට පස්සේ මම කියනවා ඒ ඉස්කෝලේ තියෙන ගහක් දැකලා ඉවරලා අර ඉස්කෝලේ ප්‍රින්සිපල් සර් මම පොඩි කාලේ පොඩි දවස්වල ඉන්නකොට කිව්වා ඒ පිට්ටනිය මැද තිබුණ ඒ ගහ කපන්නේ නැතුව ග්‍රවුන්ඩ් එක හදන්න කියලා. අන්න දැන් බලන්න this කියලා කියන්නේ මේ. that කියලා කියන්නේ ඒ. අන්න එතකොට මම දැන් වෙන ඉස්කෝලේට ගිහිල්ලා ඒ ළමයි ටිකටනේ කියන්නේ. එතකොට මට කියන්න වෙන්නේ ප්‍රින්සිපල් සර් කිව්වා ඒ ගහ කපන්නේ නැතිව ග්‍රවුන්ඩ් එක හදන්න කියලා. ආන්න ඒ වගේ වාක්‍යයක් තමයි මට කියන්න වෙන්නේ. මොකද ඉන්ටිග්‍රේටඩ් ස්පීච් වලදී දැන් මම ප්‍රින්සිපල් සර් ඒ වාක්‍ය කියනවා නෙමෙයිනේ. වෙනත් කෙනෙක්ට කියන හින්දා ඒක උනේ. හරි. ඊළඟට these පැටලුනොත් නොතේරුණා වගේ නම් මෙසේජ් එකක් දාන්න. මම මේක කියලා දෙන්නම් ආපහු සැරයක්. right. these කියලා කියනවා මේවා. ඒවා those වෙන්න ඕනේ. those. ඊළඟට here there වෙනවා. ඊට පස්සේ දැන් උදාහරණයක් හිතමු. දැන් ඔන්න අපේ අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි ඉන්නවා නම් අයියා හිතන්නකෝ. ඔන්න දැන් අපිට අයියා කෙනෙක් ඉන්නවා. ඒ අයියා කියන මම හෙට එහෙ යනවා. මේ සල්ලි කීයක් හරි තියෙනවා නම් මට දෙන්න කියලා අයියා අපෙන් ඉල්ලනවා. ඊට පස්සේ අපි කියනවා අපි පස්සේ දවසක ආයේ කියනවා පස්සේ දවසක අපි ආයේ කියනවා අයියා මට කිව්වා එයා එහෙ යනවා කියලා මගෙන් සල්ලි ඉල්ලුවා. අන්න එහෙම කියලා දැන් අයියා කොහේ හරි ගමනක් ගියාට පස්සේ අපි අම්මාගෙන් කියනවා අම්මා මේ බලන්නකෝ අයියා මගෙන් සල්ලි ඉල්ලවන්නෝ එහෙ යනවා කියලා. දැන් මම මෙහෙ යනවා කිව්ව එක අපි අම්මට කියන්නේ එහෙම නැත්නම් අපි වෙන කෙනෙක්ට කියනකොට ඒක එහෙ වුණා.
ආන්නේ වගේ පුංචි පුංචි තේරුම් ටිකක් තමයි මේකේ තියෙන අමාරු නෑ මේ කොටස. U කියන කන්න I එහෙම නැත්නම් V කියලා වෙනස් වෙනවා. රයිට්? දැන් මෙහෙම කිව්වොත් එහෙම දැන් ඔන්න පන්තියේ ඉන්න පන්ති භාර ගුරුතුමා දැන් හිතන්න අපි පන්ති නායකයා කියලා. පන්ති භාර ගුරුතුමා නැත්නම් පන්ති භාර සර් අපිට කියනවා ඔයා හෙට මේ පොත ඔයා හෙට රෙජිස්ටර් එකට කවරයක් දාගෙන එන්න ඕනි කියලා. ඒක මම ගෙදර ඇවිල්ලා කියනවා අම්මා අපේ සර් කිව්වනේ මම මේ රෙජිස්ටර් එකට කවරයක් දාගෙන එන්න ඕනි කියලා. අන්න එතකොට සර් කියලා කිව්වේ යූ කියලා අපිට සර් අපිට අත දික් කරලා යූ කියලා කිව්වා. ඒක අපි ගෙදර ඇවිල්ලා කියන්නේ මට සර් මට මෙහෙම කිව්වනේ කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ. V කියන කන්න වෙනස් වෙනවා they කියලා. ඊළඟට I කියන එක she, he, it කියන එක විදිහට වෙනස් වෙනවා. දැන් මේ මෙතන සිද්ධිය තමයි උනේ මේ තියෙන්නේ. She told me yesterday I want to learn English කියන එක අපි දැන් වෙනස් කරා මෙතන she wanted to learn English කියලා. right. මෙම ක්‍රමවේදය අනුව වාක්‍ය නිර්මාණයේදී අනුගමනය කළ යුතු නීති රීති කීපයක් තියෙනවා. මේක මම දක්වලා තියෙනවා. හරි. ඔන්න බලන්නකෝ. reporting verb වල මේ විදිහට මත තියන්න. එතකොට ඔයාලට ලේසි මේ වාක්‍ය ලියන්න. කොහරි දැන් අතර reported speech වල indirect speech කියලා කියන්නෙම තියෙන එකට වඩා අතීත කරලා ලියන්න ඕනේ. right? මොකද report කරන්නේ කවුරු කෙනෙක් කියලා ඉවරුණාට පස්සේනේ අපි. ඕන එයා මෙහෙම කියයි කියලා අපි report කරන්නේ නැහනේ. කවුරු කෙනෙක් කියපු දෙයක් අපි ඒ විදිහටම දානවා. එහෙම දැන් රිපෝටිං කරනවා කියන්නේ. හරි. එතකොට ඔයාලට තියෙන්නේ දීලා තියෙනවා නම් වාක්‍යයක් අපි ඒක තව ටිකක් අතීත කරලා ලියවීමක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. දැන් අපි බලමු. රිපෝටින් verb එක අතීත නම් ස්ටේට්මන්ට් එකද අතීත විය යුතුය. නමුත් කොන්දේසි සහිතයි කියලා තියෙනවා. එතන තියෙන තරු ලකුණ මම මෙතනදී විස්තර කරලා තියෙනවා. ඒක තුන්වෙනි නීතිය විදිහට මම දක්වලා තියෙනවා. දැන් මෙහෙම දෙයක්. අතීත කාලයේදී පැවසූ නමුත් එය ස්ථීර වෙනස් නොවන අදහසක් නම් එය අතීත නොකරයි. පැවසූ කාලෙම්ම ලියයි. අන්න ඒක තමයි කොන්දේසිය. දැන් හිතන්නකෝ රිපෝටින් verb එක ඕන අතීතයි. මේක අතීත කාල හින්දා අපි සම්බන්ධක පදයේ දාලා ඉවර වෙලා වර්තමාන කාලෙන් තියෙන ස්ටේට්මන්ට් එක අතීත කරලා ලියන්න කියලා තමයි මේ නීතියේදී කියන්නේ. හැබැයි මෙන්න මේ කොන්දේසිය තියෙනවා. ස්ථීර වෙනස් නොවන අදහසක් නම් දැන් හිතන්නකෝ මේ වගේ දැන් මම මේ දාලා තියෙන උදාහරණය මේ තියෙන්නේ කොපර්නිකස් කිව්වා ඒක අතීත කාලේනේ දැන් ඔන්න අපිට තේරෙනවා මේ කිව්වා කියන වචනේ අතීතයිනේ එහෙනම් මේ රිපෝටින් verb එක අතීතයි හැබැයි යා කියලා තියෙන ස්ටේට්මන්ට් එක බලන්නකෝ පෘථුවිය සූර්යයා වටා භ්‍රමණය වෙනවා කියලා එතන තාරකා විද්‍යාවේ ආරම්භක අවධිය වෙනකොට ඔය ග්‍රේසිය එහෙම නැතිනම් ඔය විද්‍යාඥයන් බිහුණු අවධිවල මුලින්ම ඒ කට්ටිය හිතාන හිටියේ විවිධ මත තිබ්බා මේ ලෝකය ගැන සූරපප්ප පටන් ගන්නකොට ඔයාලා මතක ඇති ඒ කාලේ මිනිස්සු හිතාන හිටියේ ලෝකේ කියන්නේ රොටියක් වගේ තැටියක් කියලා නම ඒව අහලා තියෙනවා ඇති ඔයාලා. ඉතින් අන්න ඒ කාලේ ඒ වගේ විවිධ විශ්වාස තිබ්බා. ඒ හැබැයි බැරිලා හරි ඒ විශ්වාස විශේෂයෙන්ම ওই පල්ලි ආශ්‍රිතව තමයි ඒ කාලේ උගත්තු හිටිය පූජකවරු. ඉතින් ඒ පූජකයව ගොඩක් වෙලාවට අර දේව ඇදහිල්ලනේ තිබුණේ. ඒ කියන්නේ දෙවියන් ਸਰව බලධාරී දෙවියෝ මැව්වා කියලානේ. ඉතින් ඒ දෙවියන්ගේ මැවීමට නිග්‍රහ කරා කියලා ඒ කාලේ අර ඒ කියන්නේ ඒ දේව සභාවෙන් කිසියම් මතයක් පළ කරා නම් ඒ මතයට එහා ගියපු කට්ටියව එතන කිව්වොත් අමානුෂික විදිහට මරලා දාන්න තරම් ඒ කට්ටිය ඒ කාලේ තිබ්බේ තත්ත්වයක්. ඉතින් මේ සමහර විද්‍යාඥයෝ පවා අමුයෙන් පුච්චලා තියෙනවා. ඒ වගේ දේවල් විවිධ මත ප්‍රකාශ කරලා ඒ අලුත් සොයා ගැනීම් කරන්න ගියාට පස්සේ ඉතින් ඒ අවධියක අනේ කොපර්නිකස් කිව්වා ඉතින් ඒ කාලේ හිතාන හිටියේ මේ පෘථිවිය තමයි විශ්වයේ කේන්ද්‍රය අනෙකුත් ග්‍රහලෝක අනෙකුත් සූර්යා හඳ වගේ මේ හැම දෙයක්ම පෘථිවිය වටේ කැරකෙනවා කියලා කිව්වා. මොකද අපිට අපි කැරකෙනවා කියලා තේරෙන්නේ නැහනේ. ඉතින් අන්න ඒ වගේ විවිධ මත තිබ්බ කාලයක කොපර්නිකස් කියන විද්‍යාඥයා කියලා එයා කිව්වා තාරක විද්‍යාඥයා කිව්වා පෘථිවිය සූර්යා වටා භ්‍රමණය වෙනවා කියලා. දැන් බලන්න දැන් අපි දන්න හැටියට අපි තියරියේ හැටියට දැන් හිතන්නකෝ මෙතන මම මේ කරුණ දක්වන්නේ නැතුව ඔයාලට තිබුණා නම් මේ කොන්දේසි සහිතයි කියලා දීලා නැතුව මම කියලා තිබ්බනම් ඔයාලට කියලා දුන්නා නම් රිපෝටින් verb එක අතීත නම් ස්ටේට්මන්ට් එකද අතීත විය යුතුයි. මේක දීලා තියෙන වර්තමාන කාලෙන්නේ. ඉන්න අතීත කරන්නම් කියලා අන්න අපි ලියනවා මෙන්න මේ වගේ මම මේ උදාහරණයක් කියන්නේ. Copernicus said the earth
ස්පින් ස්පන් කියලා මේක වෙනස් වෙන්නේ. ස්පින් ස්පන් කියලා මේක අතීත කාලේ වෙන්නේ. The earth spun around the earth කියලා අපි ලියනවා දැන්. ඇයි අපිට කියලා දීලා තියෙන්නේ එහෙම අපි සෝර් කියලා දීලා තියෙන්නේ මෙහෙම කියලා අපි දැන් නිකන් පොඩි ළමයින්ටත් එහෙමනේ. නෑ චීච කියලා දීලා තියෙන්නේ මෙහෙමයි කියලා කියන්නේ. එතකොට ඒ විදිහට දැන් මේක අතීත කාලේ හින්දා මේකත් අතීත කාල කරන්න ඕනේ කියන පුරුද්දට අපි මේක අතීත කාල කරොත් එහෙම දැන් එහෙනම් පෘථිවිය කරගෙන වෙන එකක් වටේ වෙන්න ඕනේ එහෙම වුණොත් එහෙම. දැන් තේරුණාද කියන දේ? දැන් මේක ස්ථිර වෙනස් නොවන දෙයක් නේ ඉතින්. පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වෙනවා. අපි හැමෝම සෞරග්‍රහ මණ්ඩලය දැකලා තියෙනවා. පෘථිවිය ඉර වටේ අර කක්ෂයක කැරකෙනවා දැකලා තියෙනවා. අනෙක ග්‍රහ ලෝක ටිකත් ඒ විදිහට කැරකෙන අපි දැකලා තියෙනවානේ. ඉතින් ඒක ස්ථිර වෙනස් නොවන දෙයක්. දවසක මොන හරි ලොකු වෙනසක් මේ විශ්ව විපර්යාසයක් වෙනකල් අපි ඒ විදිහටම ඉන්නවා. දැන් මෙතන මේ කාලෙකට ඇත්තටම කිව්වොත් අවුරුදු බිලියන 4.5ක් මං හිතන්නේ අපි මේ විදිහට ඉර වටේ භ්‍රමණය වෙවි තමයි ඉන්නේ. ඉතින් ඉදිරියට තව අවුරුදු 4 බිලියන 4.5කට විතර අපි මේ විදිහටම තමයි භ්‍රමණය වෙන්නේ. ඉතින් ඒක ස්ථිර වෙනස් නොවන දහසක්. ඉතින් අන්න එතනදී අපි වෙනස් කරොත් එහෙම කොපර්නිකස් said දැන් මේක හරි. දැන් කොපර්නිකස් said එයා කිව්ව දේනේ අපි එහෙමම ලියලා තියෙන්නේ මේ තියෙන්නේ ඒක හරි. ඩිරෙක්ට් ස්පීච් එක හරි. ඉන්ඩිරෙක්ට් කරන්න යනකොට දැන් අපි උගන්වලා තියෙන මොකද්ද කියලා බැලුවොත් එහෙම දැන් මේ රිපෝටින් වෙබ් එක බැලුවා අතීතයි. ඊට මන් දෙන්නම් මේකත් කරන අතීත කියලා අපි මේකත් ලියන අතීතයෙන්. එහෙම ලිව්වොත් එහෙම වෙන්නේ දැන් පෘථිවිය කැරගෙන ඉර වටේ නෙමේ වෙන ග්‍රහ ලෝකයක් නැත්නම් වෙන දෙයක් වටේ. ඒ වගේ තේරුමක් තමයි එන්නේ. එතකොට මෙහෙම දෙයක් වෙන්නේ එතකොට. Copernicus said මම මේ උදාහරණ කියන්නේ Copernicus said that the earth spun around the sun. කොපර්නිකස් ඒ කාලේ කිව්වා පෘථිවිය ඒ කාලේ සූර්යයා වටා භ්‍රමණය වෙමින් තිබ්බා කියලා. එහෙනම් දැන් වෙන කෙනෙක් වටේන භ්‍රමණය වෙන්න ඕනේ. ආන්නේ වගේ තේරුමක් එනවා. හැබැයි මේක ස්ථීර වෙනස් නොවන අදහසක් නිසා අපි මේක ඒ විදිහටම ලියන්න ඕනේ වර්තමාන කාලෙන්. රයිට්? හරි ඒක තමයි මේ කිව්වේ ඈ. අනිතරම බලන්න මේ ප්‍රකාශය ස්ථීර වෙනස් නොවන අදහසක්ද කියලා. රයිට් අපි මේ යට අද චිත්‍ර කතාවටත් එහෙම සිද්ධියක් තියෙනවා අපි ඒක බලමු. එතකොට රිපෝටින් වෙබ් එක අතීත නම් ස්ටේට්මන්ට් එක අතීත විය යුතුයි. ඒක හරි. හැබැයි කොන්දේසි සහිතයි. ඒ කොන්දේසි තමයි මම ඔයාලට විස්තර කරලා දුන්නේ. ඊළඟට රිපෝටින් වෙබ් එක වර්තමාන නම් ස්ටේට්මන්ට් එක වෙනස් නොකරයි. අන්න බලන්න. දැන් එයා ඒ කතාව කියන්නේ වර්තමාන කාලෙදී නම් එතකොට අපි මේ රිපෝටින් එක රිපෝට් කරන්නේ වර්තමාන කාලෙදිම තමා. හැබැයි ඒ රිපෝට් කරන අවස්ථාව වෙනකොට ඒක අතීත කාලේ වුණත් අපි ඒ රිපෝටින් වෙබ් එක වර්තමාන කාලයි නම් ඒ ස්ටේට්මන්ට් එක අපි වෙනස් කරන්නේ නැහැ. හැබැයි අර පුද්ගලයන් එහෙම වෙනස් වෙනවා. දැන් මම උදාහරණ කීපයක් දාලා තියෙනවා. අපි එතනදී ඒක බලමු. අපි දැනට බලමු රිපෝටින් වෙබ් එක වර්තමාන නම් ස්ටේට්මන්ට් එක වෙනස් නොකර. දැන් රිපෝටින් වෙබ් එකයි ස්ටේට්මන්ට් එකයි පැටලෙන්නේ නැහැ. මේ තියෙන්නේ අපි කලින් මේක කතා කරානේ. රිපෝටින් වෙබ් එක කියලා කියන්නේ යා කිව්ව දේ, ඒ කියන්නේ යා කියූ බව දක්වන පදය. ස්ටේට්මන්ට් එක කියලා කියන්නේ යා කියපු දේ. ඒ විදිහට අපි කිව්වා. ඒතකොට මෙන්න මේක අතීත නම් මේක අතීත වෙන්න ඕනේ. මේක වර්තමාන නම් මේක වෙනස් කරන්නේ නැහැ කියලා තමයි කිව්වේ. මේක අතීත කරත් හැබැයි මේක ස්ථිර වෙනස් නොවන දහසක් නම් අපි ඒක ඒ විදිහටම ලියන්න ඕනේ කියලාත් කිව්වා මම. ඒ ටික තමයි දැනට කිව්වේ මම. ඊළඟට රිපෝටින් වෙබ් එක අතීත මේ ඊට පස්සේ තුන්වෙනි එක මම දක්වලා තින්නේ අතීත කාලයේදී පැවසූ නමුත් ඒ ස්ථිර වෙනස් නොවන දහසක් නම් ඒ අතීත නොකරයි පැවසූ කාලෙම්ම ලියයි. එනම් රිපෝටින් වෙබ් එක අතීත වුවත් ස්ටේට්මන්ට් එක වර්තමාන විය යුතුයි. දැන් තව උදාහරණයක් කිව්වොත් එහෙම අයින්ස්ටයින් කිව්වා E = mc වර්ගය කියන සමීකරණය එයා හොයාගෙන ඉදිරිපත් කරාට පස්සේ මේ ක්වොන්ටම් ෆිසික්ස් එන ක්වොන්ටම් භෞතික විද්‍යාව ඉදිරිපත් කරනකොට එයා කිව්වා මොකක්ද ආලෝකයේ වේගයෙන් යනවනම් ස්කන්ධ ශූන්‍යයක් වෙනවා වගේ එහෙම සමීකරණයක් එයා කිව්වා. දැන් ඒක එයා එහෙම කිව්වේ ඒ කාලේ. හැබැයි මේ වෙනකමුත් ඒවා ඇත්ත. දැන් කවුද? අයිසැක් නිව්ටන් එයා ගුරුත්වාකර්ෂණ නියමය ඉදිරිපත් කරා. දැන් ගුරුත්වාකර්ෂණ නියමයේදී කියන්නේ ස්කන්ධයෙන් වැඩි වස්තුවකට කුඩා වස්තුන් තමා දෙසට ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. දැන් ඇත්තටම කිව්වොත් එදා ඇපල් ගෙඩිය බිමට වැටුනේ මේ පෘථිවිය. පෘථිවියේ හරයේ තියෙන ඒ චුම්බක ක්ෂේත්‍රය නැත්නම් පෘථිවියේ හරයේ තියෙන ඒ ඇද ගැනීමේ බලයට අර පොඩි ඇපල් ගෙඩිය හසු වුණ නිසා ඒක බිමට වැටුණා. ආන්න ඒ වගේ දෙයක්. එතකොට අන්න ඒව තාමත් ස්ථිර වෙනස් නොවන අදහසක්. එයා ඒක කිව්වේ අතීත කාලෙදි වෙන්න පුළුවන්. හැබැයි තාමත් ඒක ඒ විදිහම නින්දා අපි ඒකේ විදිහටම ලියන්න ඕනේ.
මේ තියෙන්නේ. reporting verb එක අතීතවත් statement එක වර්තමාන විය යුතුයි. right. sir inverted commas ඇතුලේ තියෙන පළවෙනි වචනේ first letter එක capital නෙවෙයිද? පොල් ගෙඩියක් වැටුණා නම් හොඳයි. පියුමි පොල් ගෙඩියක් වැටුණා නම් හොඳයි කියලා කියනවා. අදහස් කරේ මොකද්ද? right. ඔව් ඇත්තටම මෙතන ඩබල් ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ ලියනකොට ඒ ලියන එක කැපිටල් කරනවද නැද්ද කියලා අහනවා. ඇත්තටම කිව්ව මෙතනදී දැන් මේ ගොඩක් වෙලාට මේ ස්ටේට්මන්ට් එක කවුරු හරි කෙනෙක් කියවපු දෙයක් ඒ විදිහටම කියනකොට එයා කියන්නේ මම අදාළ කරගෙනනේ. නැත්නම් අපි අදාළ කරගෙන. එතකොට කැපිටල් ලිව්වනම් හරි. ඒක මේ වැරදි නෑ. රයිට්. නිව්ටන්ට ෆෝල් ගෙඩියා කරනවා නම් හරි කියලා කියනවා. රයිට්. මම හිතුවා මේ නොතේරුණ හින්දා එහෙම කිව්වවද්ද කියලා. රයිට්. ඉතින් නිව්ටන් හොයාගත්තේ නැත්නම් ඕක වෙන කෙනෙක් හොයාගෙන අපිට මීට වඩා වදයක් දෙන්න තිබ්බා. නිව්ටන් හොයාගත්තින්ද යන්තම් මේ විදිහට බේරලා ඉන්නවා. රයිට්. නැත්නම් තව විදිහට දැන් තව විද්‍යාඥයෝ කණ්ඩායමක් ඕක හොයාගත්තා නම් අපිට දැන් ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ නිව්ටන් කියලා අපිට එකපාරින්ම මතක් කරගන්න පුළුවන් නේ. يعني මේ මතක තියාගන්න පුළුවන් නේ. දැන් ඔන්න හිතන්නකො 5 දෙනෙක් විතර කණ්ඩායමක් තමයි මේ පරීක්ෂණ කරලා ඉවර වෙලා නැත්නම් ට්‍රාන්සිස්ටර් හොයාගත්තේ කවුද කියලා බැලුවොත් එහෙම විද්‍යාඥයෝ 3 දෙනෙක් විතර ඉන්නවා මං හිතන්නේ. මට හරියට මතක නෑ. එතකොට එහෙම බැලුවොත් එහෙම මේ විද්‍යාඥයෝ 3 දෙනා මතක තියාගන්න එපා. ට්‍රාන්සිස්ටර් එක කවුද හොයාගත්තේ කියලා අහුවොත් එහෙම. දැන් කවුද ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ? නිව්ටන් කිව්වනම් හරි. දැන් එයා තනියෙන් හොයාගත්තේ හින්දා. අන්න ඒ වගේ. හරි. දැන් මේක බලමු. ඇය කිව්වා මම කවදාවත් මස් කන්නේ නෑ කියලා. දැන් වෙජිටේරියන් ළමයෙක් කියලා හිතන්නකෝ. ඒ වෙජිටේරියන් ළමයා කියනවා මම කවදාවත් මස් කන්නේ නෑ කියලා. දැන් අපිට විශ්වාසයි එයා කවදාවත් එහෙම කන්නේ නැති වෙයි කියලා. මොකද එයාට ඇලර්ජික් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. මස් කෑවොත් ආයෙ ඉන්න බැරුව හොස්පිටල්ම නතර කරන්න තරම් එහෙම සමහර කට්ටිය ඉන්නවනේ ඇලර්ජික් එහෙම තියෙන කට්ටිය. අන්න එතන අපිට විශ්වාසයක් තියෙනවා. ඒක ස්ථිර වෙනස් නොවන අදහසක් කියලා. අන්න එතකොට අපිට කියන්න පුළුවන් she said that she never eats meat. අන්න බලන්න reporting verb එක අතීතයි. මේ තියෙන්නේ she said කියලා. වාක්‍ය ස්ටේට්මන්ට් එක වර්තමානයෙන් අපි ලියලා තියෙන්නේ. ඒක ස්ථිර වෙනස් නොවන අදහසක් කියලා අපිට ටිකක් විශ්වාසයෙන් හින්දා. right. ඊළඟට දැන් ඉන්ඩිරෙක්ට් ස්පීච් එක පාස්ට් කරන්න යනකොට අපිට වැදගත් වෙන වචන කීපයක් තියෙනවා. will would එනවා. දැන් උදාහරණයක් කියන්නම් මම. දැන් හිතන්නකෝ 2006 නෑ 2005 මං හිතන්නේ 2006 දන්නෙත් නෑ මහින්ද මහත්තයා ජනාධිපති වුණානේ. ඒ ජනාධිපති වුණාට පස්සේ එයා කිව්වා මම මේ ලංකාවේ ත්‍රස්තවාදය අවසන් කරනවා කියලා. ඒ කියන්නේ අවසන් කරන්නම් කියලා කිව්වා කියලා හිතන්නකෝ. එහෙම නෙමෙයි එයා කිව්වා අවසන් කරනවා කියලා ඍජුවම කිව්වා. අපි හිතමු එයා කිව්වා මම මේ තියෙන ත්‍රස්තවාදය අවසන් කරන්නම් කියලා කිව්වා. දැන් හිතන්න එයාට බැරි වුණා කියලා බැරි වෙලා හරි. අන්න එතකොට අපි දැන් මේ 2020ට ඇවිල්ලා කියනවා මහින්ද මහත්තයා ඒ කාලේ කිව්වා එයා ත්‍රස්තවාදය අවසන් කරන්නම් කියලා. ඔන්න දැන් බලන්නකෝ මම ඒක සටහනකින් පෙන්නන්න චුට්ටක්. ඔය ටයිම්ලයින් එකක් කියන දේ ගත්තාම අපිට ඇත්තට ලේසි මේ වාක්‍ය රටා එහෙම ඉගෙන ගන්න මේ ටයිම්ලයින් එක කාල රේඛාව කියන දේ ඇත්තට මේ ලේසි. හරි අපි ඒක බලමු චුට්ටක්. ඉක්මනට බලමු. රයිට්. නොතේරෙන කොටසක් තියෙනවා නම් ඇත්තටම අහන්න ඔයාලා. ප්‍රශ්න ගැටලු මොන හරි තියෙනවා නම් මයික් එක ඔන් කරලා අහන්න බයයි වගේ නම් බයින්න නම් හේතුවක් නැහැ දැන්. බයයි වගේ නම් මෙසේජ් එකක් දාන්න. දැන් බලන්නකෝ මේ ටයිම්ලයින් එක ඔන්න ඔය විදිහට අරගෙන කාලේ වක් වෙනවද කියලා අහන්න එපා මෙතන වැරදුනා. රයිට්. දැන් මේ තියෙන පාස්ට් අතීතය අපි ගත කරගෙන ආපු කාලය පාස්ට් එක. ඊට පස්සේ දැන් පාස්ට් එකේ යන්න හිතන්න මේ තියෙන 2005 කියලා හිතන්නකෝ. ඕන 2005 තමයි මේ තියෙන්නේ. දැන් මේ තියෙන අපි දැන් ඉන්න මොහොත 2021 දැන් මේ ඉන්නේ අපි. මේ හිතන්නකෝ 2050 කියලා අපි මේ උදාහරණයක් ගන්න. එතකොට දැන් ජනාධිපතිතුමා කියනවා මම මේ දුරෙන් නැත්නම් මේ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්සන්නේ මේ මගේ ජනාධිපති ධූරය අවසන් වෙන්න කලින් මම මේ ත්‍රස්තවාදී ඉවර කරනවා කියලා.
දැන් එන ජනාධිපති ධූරය ඉවර වෙන්න තිබ්බේ හිතන්න 2010 2010න් කියලා. මම මේ උදාහරණ කියන්නේ 2010න් අවසන් වෙන්න තිබ්බා කියලා හිතන්නකෝ. අන්න දැන් බැරි වෙලා හරි එයාට බැරි වුණා කියලා හිතන්නකෝ මේ ත්‍රස්තවාදී නතර කරගන්න. ඒතර දැන් මේ ජනාධිපතිතුමා මෙතනදී කිව්වේ මම 2000 මගේ ජනාධිපති ධූරය තියෙන ඇතුළත මේ ත්‍රස්තවාදී අවසන් කරනවා කියලා. එතකොට අපිට එයා ඒ වැඩේ කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් අවසාන කියන්නේ අන්තිම සීමාව 2010 වසර ලබන තැනනේ. ඒ කියන්නේ එයා එතකොටනේ ධූරයෙන් ඉවත් වෙන්නේ. හරි. බැරි වෙලා හරි දැන් එයාට ඒක කරගන්න බැරි වුණා. දැන් අවුරුදු 10 11ක් ගිය තැන අපි ආපහු අතීතය ගැන හිතලා කියනවා මහින්ද මහත්තයා ඒ කාලේ කිව්වා මේ මෙතන දැන් කියන්නේ මේ මෙතනදී එයා කිව්වේ මහින්ද මහත්තයා ඒ කාලේ කිව්වා මම මගේ ජනාධිපති ධූරය ඇතුළත මේ ත්‍රස්තවාදය අවසන් කරනවා කියලා ඔන්න එයා කිව්වා. දැන් අන්න ඒක අපි අද කියනවා එයා ඒ විදිහට කිව්වා කියලා. දැන් බලන්න එයාගේ ජනාධිපති ධූරය ඇතුළත කියලා කියන එක ඒ කාලයට අනුව අනාගතයිනේ. මේ අවුරුදු 5ක ඉදිරි කාලයක් ගැන තමයි මෙයා සැලසුම කිව්වේ මහින්ද මහත්තයා. හැබැයි එයාට ඒක කරගන්න බැරි වුණා කියලා හිතන්න. එයා කිව්ව දවසට වඩා ඒක අනාගතයි. හැබැයි දැන් අපි ඉන්නේ මේ අද ඉන්න මේ මොහොතනේ. අද ඉන්න කාලයට වඩා 2010 කියලා කියන්නේ අතීතයි. අන්න අතීතයට වඩා අනාගතයි. හැබැයි වර්තමානයට වඩා අතීත අවස්ථාව මේ අතරමැදි අවස්ථාවක්. අන්න මේ වගේ අවස්ථාවකදී කරන්නම් කියපු දෙයක් අපි දක්වන්නේ මෙන්න මේ would කියන වචනයෙන්. මේ තියෙන්නේ I will finish the terrorism in Sri Lanka. I will finish the terrorism in Sri Lanka කියලා කිව්වද අන්න දැන් indirect speech වලදී අපිට ලියන්න වෙන්නේ he would කියලා. මෙන්න මේ වගේ දෙයක් තමයි මම කිව්වේ දැන්. President ඔයාලට screen එක පේනවා ඇති. President Mahinda said මහින්ද මහත්තයා ජනාධිපතිතුමා කිව්වා I will finish the terrorism in Sri Lanka. ඔන්න ඔය විදිහට එයා ඔය විදිහට ප්‍රකාශයක් කරා එදා. ඔහොම හිතන්නකෝ. දැන් ඒ ප්‍රකාශය කිව්වේ මෙන්න මේ මෙදා. මේ මෙදා තමයි කිව්වේ. ඕන් ඔය 2005 තමයි එයා කිව්වේ ඒක. ඊට පස්සේ දැන් අපි 2020 දී අපි එයා කිව්ව දේ අපව මතක් කරනවා. ඔයා මෙහෙම දෙයක් කිව්වනේ කියලා. අන්න ඒතර අපි ඒක ලියන්නේ මෙහෙම. Indirect speech. The President Mahinda said that අන්න දැන් බලන්න දැන් President Mahinda කිව්වේ දැන් මෙතන බලන්නකො I finish the terrorism in Sri Lanka කියලානේ දැන් එයා කිව්වේ. එතකොට දැන් එයා මගේ අතට දැන් මම බැරි වෙලා හරි කිව්වොත් එහෙම. දැන් මෙතනදී අපි ලිව්වොත් එහෙම ආපහු දැන් ඕක හොඳට බලන්න ඔයාලා. දැන් මෙතනදී මම ආපහු ලිව්වොත් එහෙම said that I will දැන් එතන will would එනවනේ. I would finish the exam කියලා ලිව්වොත් එහෙම finish the terrorism in Sri Lanka කියලා අපි එහෙම ලිව්වොත් එහෙම දැන් බලන්නකෝ. ඒතර මහින්ද මහත්තයා මගේ පැත්තට අත දික් කරලා එහෙනම් ඔයා මේ ත්‍රස්තවාදය අවසන් කරයි කියලා කිව්වා වගේ කියමනක් තමයි එතන තේරුම එන්නේ. දැන් මෙහෙම බලන්නකෝ. The president Mahinda said that I would finish the terrorism in Sri Lanka. මට එච්චර හැකියාවක් නැහැනේ. හැබැයි එතනදී වෙනස් වෙන්න ඕනේ. අන්න මෙතනදී I නෙමෙයි මෙතනට එන්න ඕනේ. he කියන එක. He would finish the terrorism in Sri Lanka කියලා ඒ විදිහට තමයි වාක්‍ය නිර්මාණය වෙන්නේ. ගැලපීම එන්නේ ඒ විදිහට. ඔව් he would කියලා තමයි එන්න ඕනේ. right. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් තේරුම් කොටසක් තියෙනවා නම් කියවපු වාක්‍යයක් හරි එහෙම නොතේරෙනවා නම් මට කියන්න. ඒතර can could දැන් මේ වගේ දෙයක්. දැන් හිතන්න මුත්තයියා එහෙම ක්‍රිකට් ප්ලේ කරන කාලේ ඒ කාලේ ඉතින් ලස්සනයිනේ. මුත්තයියා එහෙම ක්‍රිකට් ප්ලේ කරන කාලේ කිව්වා අපිට පුළුවන් හෙට මැච් එක දිනන්න. අපිට පුළුවන් හෙට මැච් එක දිනන්න කියලා එයා කිව්වා. දැන් අපි ඒක අද කියනවා මුත්තයියා ඒ කාලේ කිව්වා ඔවුන්ට ඒ මැච් එක දිනන්න පුළුවන් වෙයි කියලා. එතකොට අපි ඒක ලිව්වොත් එහෙම මුත්තයියා said that they
could win the match. අන්න ඒ විදිහට තමයි වාක්‍ය නිර්මාණය වෙන්නේ. එතන මේ වචන කීපය අපි චුට්ටක් මෙහෙම දැනගමු. ඔයාලට මම තව වාක්‍ය ඔයා ගොඩක් දෙන්නම් එක්සර්සයිස් විදියට. ඔයාලට ලියන්න. right. ඊළඟට have කියන එක have has කියන එක අන්න කෙලින්ම had කියලා අතීත කරන්න පුළුවන්. were කියනවා were බවට පත් වෙනවා. yesterday කියන එක the day before. දැන් බලන්නකෝ. දැන් මෙතන මේ හිතන්නකෝ අර අපේ ටයිම්ලයින් එකට යන්න චුට්ටක්. මේක මේ තේරුණත් අහන්න. දැන් මේ ටයිම්ලයින් එකේ දැන් හිතන්න. දැන් මෙහෙම ගමු අපි. මේ තියෙන අතීතය. ඊට පස්සේ දැන් මේ අතීතයට වඩා අතීතයක් ගැන යන්න දැන් හිතන්න කමල් කියනවා මෙන්න මේ දවසේ මම ඊයේ කොළඹ ගියා. හරි. ඊට පස්සේ අපි ඒක අද කියනවා කමල් එදා කිව්වා කමල් ඊට කලින් දවසේ කොළඹ ගියා කියලා. අපිට එහෙමනේ කියන්න වෙන්නේ. දැන් අපි කිව්වොත් එහෙම කමල් එදා කිව්වා කමල් ඊයේ කොළඹ ගියා කියලා කියාවොත් එහෙම ඒක වෙනස් වෙනවනේ. ඒ කියන්නේ එයා එතකොට මේ අනාගතයේ දවසක් ගැන තමයි කියලා තියෙන්නේ. එහෙම දෙයක් නෙමෙයිනේ එතන මේ අදහස් වෙන්නේ. හරි. එතකොට අන්න කමල් එදා කිව්වා එයා ඊට කලින් දවසේ කොළඹ ගියා කියලා. අන්න එහෙම තමයි වාක්‍ය ගැළපීම සිද්ධ වෙන්නේ. එතකොට ඒ වාක්‍යෙ එන්න ඕනේ yesterday කියන ගන්න the day before කියලා වෙනස් වෙනවා. ඊළඟට මේ බලන්න. බැරි වෙලා හරි තිබුණොත් එහෙම මේ අතීත කාලෙක ස්ටේට්මන්ට් එකට තිබුණොත් එහෙම අතීත කාල ක්‍රියාපදේ past tense verb කියන එක තමයි මේ PTV කියලා දාලා තියෙන්නේ. ඒක තිබුණොත් එහෙම අපි ඊටත් වඩා අතීත කරන්න ඕනේ had එකතු කිරීමෙන් past participle had ගේ උදව්වෙන් අපි past participle බවට පත් කරන්න ඕනේ. ඒ තියෙන අතීත කාල ක්‍රියාපදේ. දැන් හිතන්න මේ වගේ ඔහු කිව්වා ඔහු පන්සලට මල් පූජා කරා කියලා අපි කියනවා. දැන් ඒතර අපි ඒක අද කියනවා ඔහු කිව්වා එදා ඔහු පන්සලට මල් පූජා කරලා තිබුණා කියලා. ආන්න ඒ වගේ වෙනස් වීමක් තමයි එතනදී නිර්මාණය වෙන්නේ. today කියන එක that day වෙනවා. දැන් කිව්වොත් එම කමල් එදා කිව්වා අන්න ඩබල් ඉන්නෝටඩ් කමාස් හදලා දානවා මම අද කොළඹ යනවා. I go to Colombo today. දැන් අපි ඒක අද කියනවා එදා ගැන කමල් කිව්වා එදා කමල් එදා දවසේ කමල් කොළඹ යනවා කියලා. ආන්න ඒ වගේ වෙනස් වෙන්නේ. next කියන එක following වෙනවා. last previous වෙනවා. ඊළඟට shall එක අන්න ඔය අපි නිකන් මතක තියාගෙන ඉන්නවා දැන් will would උනා නම් shall should වෙන්න ඕන කියලා. නෑ මේ දෙක වෙනයි. ඉතින් shall කියන එකත් would කියලාම තමයි වෙනස් වෙන්නේ. ඊළඟට tomorrow කියන එක the next day. දැන් හිතන්න මෙහෙම කමල් කිව්වා මම හෙට පන්ති යනවා කියලා. අන්න ඒක අපි අද කියනවා කමල් එදා කිව්වා එයා ඊළඟ දවසේ පන්ති යනවා කියලා. the next day කියලා ඒක දෙන්නේ. do does කියන එක වෙනස් වෙනවා did බවට, is am කියන එක වෙනස් වෙනවා was බවට, may කියන එක might විදිහට වෙනස් වෙනවා, now කියන එක then විදිහට වෙනස් වෙනවා. ඊළඟට අන්න present verb එකක් තිබුණොත් එහෙම වර්තමාන කාලෙන් statement එක තිබුණොත් එහෙම ස්ථිර වෙනස් නොවන අදහසක් දක්වන්නේ නැත්නම් අපි ඒක අතීත කාල කරලා ලියනවා. හරි සරලයි මේක. right? නොතේරුම් කොටසක් තියෙනවා නම් අහන්න. ප්‍රශ්න හරි ඊළඟ මේ තියෙන කොටස ඇත්තටම කිව්වොත් එහෙම මේක සම්පූර්ණයෙන්ම මේක ඇත්තටම තේරුම් ගන්න වාක්‍ය 50ක් විතර ලියන්න ඕනේ මේ යටින් දක්වලා තියෙන කොටස් ටික ලියන්න. ඇත්තටම මම වාක්‍ය 5ක් දාලා තියෙන ඔයාලට ලියන්න. මොකද අපි කාලය ගැන චුට්ටක් පරිස්සම් කරගන්න ඕනේ හින්දා. හරි. අපි එහෙම නැතුව හරි මම මේ අමතර වාක්‍ය ඊට වඩා වාක්‍ය ගානක් අපි කතා කරමු. මම වාක්‍ය කියන්නම්. ඔයාලා ඒක හදලා කියන්න. ඒ වගේ අපි දෙයක් කරමු. ඒ කියන්නේ නෝට් එකට දීලා නැතුව ඇති. ඒත් අපි මේ අහලා තේරුම් අරගෙන හදලා කියමු හිතින්. රයිට්. හිතින් හදන්න පුළුවන් කියන හොඳටම තේරෙලානේ. රයිට්. ප්‍රශ්න හෝ විධාන නොවන විට කිසියම් ප්‍රකාශයක් කරනවා. ඒකෙදී ආ ප්‍රශ්නයක් අහලත් නැහැ. කාටවත් විධානයක් දීලත් නැහැ. ඒ වගේ ප්‍රකාශයක් තියෙනකොට reporting verb එක අන්න say tell. she says එමෙතන she said he told and told නේ වෙනස් වෙන්නේ. ඒතර ඒ විදිහට යෙදෙනවා. conjunction එක විදිහට අන්න that කියන එක තමයි ගන්නෙ. දැන් මේ තියෙන අපි කලින් ගත්ත උදාහරණේ මේ විදිහට තියෙන මේ. කො මෙන්න මේ මෙතන. දැන් මේක බලන්නකො මේ මම කවදාවත් මස් කන්නේ නැහැ කියලා කියන එක දැන් මෙන්න මේක අපි ඉන්ඩිරෙක්ට් කරන්න යනකොට මෙතන ප්‍රශ්නයක් හෝ විධානයක් නෙමෙයිනේ. ඒක සාමාන්‍ය අවස්ථාවක්. ඉතින් ඒ හින්දා අපි ගන්න සම්බන්ධක පදේ that කියන එක. ඊළඟට
ප්‍රශ්නයක් වන විට අන්න පොඩි වෙනසක් එනවා. ප්‍රශ්නයක් වෙනකොට මේ වගේ දෙයක් එන්නේ. reporting verb එක ask. අද මේ අර විභාග ප්‍රශ්නේ ඒ වගේ කොටසක් තිබ්බා මම දැක්කා. ඒ reporting verb එක ask. හරි අපි නිකන් දැනගෙන යන්කෝ ඒ විභාග ප්‍රශ්නට යන්න කලින් ask කියලා කියන මේ වගේ දැන් හිතන්න මේ වගේ. දැන් අපි වාක්‍යයක් ගමු. මෙන්න මේ වගේ එකක්. right අපි හිතමු දැන් ඔන්න ඔයාලා ඊයේ බස් එක යනකල් ස්ටෑන්ඩ් එකේ ඉන්නකොට කවුරු හරි මාමා කෙනෙක් ඇවිල්ලා නැත්නම් වයසක කෙනෙක් ඇවිල්ලා ඇහුවා පුතේ වෙලාව කීයද කියලා. අන්න අපි ලියනවා. අපි හිතන්නකෝ දන්න මාමා කෙනෙක් කියලා බණ්ඩාර කියලා හිතන්නකෝ. බණ්ඩාර මාමා ඇහුවා මේ සිංහලෙන් මම ලියන්නේ. ඇහුවා අන්න ඩබල් ඉන්නෝටට මාස් දාලා ඉවරලා පුතේ වෙලාව කීයද? වෙලාව කීයද? ඕන්න ඔයාගේ වාක්‍යයක් ඇහුවා කියලා හිතන්නකෝ දැන් බණ්ඩාර මාමා. හරි. ඒතර අපි ඔන්න ඔයාගේ ලියනවා දැන් මේ ඩිරෙක්ට් ස්පීච් එකේදී ඔන්න විදිහට ලියනවා. හැබැයි අපි ඉන්ඩිරෙක්ට් කරන්න යනකොට අපි කෙලින්ම ලියන්නේ මෙහෙම එකක්. ඔන්න ඉන්ඩිරෙක්ට් වලදී අපි ලියනවා අන්කල් බණ්ඩාර අන්න දැන් සම්බන්ධක පදයට ගන්න නෑ රිපෝටින් verb එක විදිහට අපි ගන්න මොකද්ද? සේත් නෙමේ ටෙලුත් නෙමේ asked what the time was. එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් අන්කල් බණ්ඩාර asked the time. එච්චරයි. එහෙම ලිව්වම හරි. ask the time. ඒතර අපිට හිතා ගන්න පුළුවන් එයා අහපු විදිහ. දැන් අපි ඉතින් වෙලාව අහනකොට වෙනස් ක්‍රමයකින් අහන්නේ නැහැනේ. දැන් ඒතර මේක අන්න අංකල් බණ්ඩාර asked what the time was කියලා ලියන්න පුළුවන්. එහෙම නැතිනම් අංකල් බණ්ඩාර asked the time කියලා ලිව්වනම් ඒ වාක්‍ය හරි. right. එතකොට finish past චුට්ටක් අපි chat එක බලමු චුට්ටක් ප්‍රශ්නයක් අහලා තියෙනවා වගේ. finish past when හරි. සර් papers කරලා සර් inbox කළාට කමක් නැද්ද? කමක් නැහැ. භාග්‍යා ඔයා papers ලියලා රචනා ලියලා දාන්න. මම අදත් ඒ වගේ රචනා කීපයක් බලලා දුන්නා. ඉතින් ඒ වගේ ඔයාලා ප්‍රශ්න ලියන දේවල් ඒ වගේ මේ ඉස්කෝලේ හිටන්නව දැන් ඉස්කෝලේ යන ළමයි ඉන්න නම් වර්ක් බුක් එකේ වැඩක් මොනවා හරි දෙනවා නම් ඒවත් දාන්න ඉතින්. උදව්වක් දෙනවා. what was the time? බැරිද සර්? ඇත්තට මෙහෙම දෙයක් එනවා. දැන් බලන්නකෝ. දැන් එහෙම ගත්තොත් දැන් what was the time කියලා ඇහුවොත් ඒකත් ප්‍රශ්නයක්. what was the time කියලා ඇහුවොත් එහෙම ඒකත් ප්‍රශ්නයක්. හැබැයි මේ සම්බන්ධක පදයකින් සම්බන්ධක නැත්නම් මේක මම WH words කියන කොටස කරලා ඒ ගැන කතා කරන්න ඕන කොටසක් මම ජෙනරල් ඉංග්‍රීසි එකේදී කරනවා නම් ඒ විදිහට ඒ පිළිවෙල තමයි කරන්නේ. ඒ මොකද එතන ගොඩක් කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ එයාලට කල් තියනවානේ. ඔව් තව විනාඩියකින් ඩිස්කනෙක්ට් වෙනවා කියලාත් කියනවා. හිටියදී ඩිස්කනෙක්ට් වුණොත් එහෙම ආපහු ජොයින් වෙන්න. එතකොට දැන් ගන්න WH words එහෙම නැත්නම් මේ who what where when why how කියන වචන කීපය අරගෙන වාක්‍ය ලියනකොට අපි ඒවා සම්බන්ධක පද විදිහට භාවිතා කරනවා. සම්බන්ධක පද විදිහට භාවිතා කරනකොට ප්‍රශ්නයක් ස්වරූපයෙන් අපි ලියන්නේ නැහැ. අපි ඒක ලියන්නේ මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ. what was the time කියලා කියන්නේ නැහැ අපි what the time was කියලා. ඒක ප්‍රශ්නයක් නෙමෙයිනේ දැන්. ඒක සාමාන්‍ය වාක්‍යයක් බවට පත් කරලා තමයි අපි මෙන්න මෙයා සම්බන්ධක පදයක් විදිහට භාවිතයේදී ඒක අපි වෙනම කතා කරන කොටසක්. දැන් මේ වගේ දෙයක්. දැන් හිතන්නකෝ දැන් ඔන්න ඩිරෙක්ට් ස්පීච් වලදී අහනවා අම්මා ඇහුවා ඔයා මොනවද කෑවේ කියලා. හරි. එතකොට අන්න අපි කියනවා mother asked what